හොඳයි. අපි 10 ශ්‍රේණියේ 6 වෙනි ඒ කියන්නේ වදන් සැකසුම් යටතේ විභාග ප්‍රශ්න ටික කතා බහ කරන්න යන්නේ පුතේ. පළවෙනිම ප්‍රශ්නය දීලා තිබුණේ අපි කොහොමද සේව් කරන්න කියන එක යටතේ. වදන් සකසන මෘදුකාංගයක් භාවිතයෙන් text.rtf කියලා කියන rich text file කියන ෆයිල් එකක් හදලා තියෙනවා කියලා තියෙනවා. මෙම ගොනුව සංස්කරණය කිරීමෙන් පසු ඒක අපිට ඕනේ බැකප් ටෙක්ස්ට් ලෙස සුරකීමට පරිශීලකයාට අවශ්‍ය වී ඇත. මේ කාර්ය සඳහා පහත දක්වා ඇති වදන් සකසන විධාන වලින් කුමක් භාවිත කළ හැකි කුමක්ද කියලා අහනවා. එහෙනම් පුතාලට මතක තියෙන්න ඕනේ අපි සාමාන්‍ය ෆයිල් එකක් හදලා ඒක සේව් කරද්දී save command එක තමයි අපි පාවිච්චි කරන්නේ. ඒතර save command එකෙන් අපිට අවශ්‍ය විදිහට file name එකක් සහ ඒක extension එක decide කරන්න පුළුවන්. හැබැයි මේකදී අහන්නේ ඒක නෙමෙයි. අහන්නේ මේක වෙනස් කරාට පස්සේ දැනටමත් මේක save කරලා තින්නේ මේක වෙනස් කරන්න ඕනේ. එහෙනම් අපි දැනටමත් save කරලා තියෙන file එකක් වෙනස් කරන්න අවශ්‍ය නම් මතක තියාගන්න හැම වෙලෙම අපි යන්න ඕනේ save as කියන විධානය. මොකද save කියන විධානේ තියෙන්නේ එක සැරයක්වත් save කරලා නැත්නම් ඒ නමින් save කරන්න. එහෙම නැත්නම් save කරලා තියෙනවා නම් ඒක නැවත යාවත් කාලයෙන් කරන්න. එහෙම නැත්නම් අප්ඩේට් කරන්න තමයි අපි පාවිච්චි කරන්නේ. එහෙනම් මේකෙදි කියන්නේ අපිට වෙනස් කරන්න ඕනේ. එතකොට නම වෙනස් කරත් මේ ගොනුවේ වර්ගය type එක වෙනස් කරත් අපි save as කියන එකට යන්න ඕනේ. එහෙනම් මේකේ උත්තරේ එන්න ඕනේ පුතේ file save as කියන එකයි. බහුතරයක් කට්ටිය මේ උත්තරේ හරියට අරගෙන තිබුණා save නෙමෙයි. මොකද මේකේ උත්තර දෙකක් තියෙනවා save එකේ. පළවෙනි එක file save, තුන්වෙනි එක control s. control s කියන්නේ අපි කියනවා කෙටි යෙදුම control එකත් එක්ක s තිබුවත් ඒත් save තමයි. අවසාන එක තියෙන්නේ bold කරන්න. ඒ නිසා මේකේ හරි උත්තරේ ඉන්න ඕන file save as. බහුතරයක් පුතාලා හරියට මේකට පිළිතුරු සපයලා තිබුණා. හොඳයි. අපි ඊළඟට එක ගියොත් අද සැකසුම් මෘදුකාංගයක් පිළිබඳ පහත දැක්වෙන ප්‍රකාශ සලකා බලන්න. එය අක්ෂර විවිධ ප්‍රමාණවලට හා වර්ණවලට හැඩසව් කිරීමට ඉඩ සැලසයි. මේ හැඩසව් කරනවා කියලා කියන්නේ අපි වෙනස් කරනවා. ඒ කියන්නේ උදාහරණයකට අපි bold කිව්වම තද අකුරු, italics කිව්වම ඇල අකුරු, underline කිව්වම යටි ඉර. මෙන්න මේවට අපි කියනවා හැඩසව් කරන එහෙම නැත්නම් format කරනවා කියලා. එහෙනම් අපි දන්නවා ඒ කියන එක හරි. B අපි ලේඛනයක හැඩ රූප සටහන ඇඳීමට සලස්වනවා කියලා කියනවා. හරි? එතකොට හැඩතල කියන සහ රූප shapes අපි පාවිච්චි කරලා තියෙනවා. pictures අපි පාවිච්චි කරලා තියෙනවා. ඒ නිසා A සහ B කියන දෙකම හරි. තුන්වෙනි එක C වීඩියෝ සහ ශ්‍රව්‍ය ගොනු සංස්කරණය කිරීමට ඉඩ සැලසයි. අපි තාම මේ ගැන කතා කරේ නැහැ. අපි ඉදිරියට කතා කරනවා. ඒ සඳහා විශේෂිත වූ වැඩසටහන් වෙනම තියෙනවා. නමුත් මේ පද සැකසුම තියෙන්නේ ඒ සඳහා නෙමෙයි. ඒ නිසා අපේ පිළිතුර වෙන්න ඕනේ A සහ B පමණයි කියන එක. හොඳයි. ඊළඟ ප්‍රශ්නය අපි බලමු. අධිසක්ෂ මෘදුකාංගයක් පිළිබඳ පහළ දැක්වෙන ප්‍රකාශය සලකා බලන්න. ලේඛනයක සිලෝන් යන තනි වචනයේ සියලු යෙදීම් ශ්‍රී ලංකා යන වචන දෙකෙන් ප්‍රතිස්ථාපනය කිරීමට රිප්ලේස් හැකි වේ. right. ඇත්තටම අපි වචනයක් වෙනස් කරනවා නම් ડોකියුමන්ට් එකේ අපි යන්න ඕනේ පුතේ ඔය find and replace කියන එක. අපිට ඕනම වචනයක් වෙනත් වචනයකට පරිවර්තන කරන්න පුළුවන් බොහොම ලේසියෙන් මේ find and replace කියන විධානය පාවිච්චි කරලා. ඒ නිසා පළවෙනි එක හරි. B ලේඛනයේ කඩංගු ඡේදයක් දකුණුම දිගේ සමව පෙළ ගැස්වීමට justify එයට හැකි වේ. හරි? එහෙනම් ඡේදයක් දකුණුම හරි? දකුණුමට පුළුවන් කියලා කියනවා. දකුණු පැත්තට පුළුවන්. ඔව් පුළුවන්. B හරි. ලේඛනික පතුලේ පමණක් පිටු අංක යෙදීමට හැකි වේ. මතක තියන්න ඒක වැරදි. පිටු අංක කියන එක අවශ්‍ය නම් පිටුවේ ඉහළත් පහළත් අවශ්‍ය ඕනම තැනක අපිට දැක්වීමේ හැකියාව තියෙනවා. ඒ නිසා මේකේ C එක වැරදි. මොකද ඒකේ කියලා තියෙනවා පතුලේ පමණක් කියන එක. ඒ නිසා පිළිතුර වෙන්න ඕනේ A සහ B. right? පතුලේ පමණ ගොඩක් අය පුතාලා තෝරගෙන තිබුණා මේකෙදි. මම දැක්ක පුතාලගේ උත්තරවලදී බහුතරයක් අය මේ C කියන එක පතුලේ
අපි ගොඩක් වෙලාට දකිනවා තමයි. හැබැයි ඒකෙන් කියවෙන්නේ නැහැ අපිට බෑ කියලා. වර්ඩ් වලින් අපිට පුළුවන් අවශ්‍ය ඕන තැනක මේ අපේ පිටු අංක යොදන්න. ඒ නිසා මේකට හරි පිළිතුර වෙන්න ඕනේ A සහ B පමණයි කියන එක. right. ඊළඟ එක. පද සැකසුම් මුදුකංග භාවිතන වගු සම්බන්ධයේ පහත වගන්තයක් කරේ නිවැරදි වන්නේ කුමක්ද කියලා. පළවෙනි එක කෝෂ දෙකක් හෝ වැඩි ගණනක් සංයුක්ත කරන්න පුළුවන්, මර්ජ් කරන්න පුළුවන්. අපි ටේබල්ස් හදලා අපි එකට එකතු කරන එක කතා කරා. මර්ජ් කියන එක. ඒ නිසා පළවෙනි එක හරි. දෙවෙනි එක තීරුවක් හෝ පේලියක් මකා දැමීම සඳහා අවකාශ නොමැද. අපිට කියනවා තීරුවක් පේලියක් මකන්න බෑ කියලා. වැරදි. අපිට පුළුවන්. පේලි තීරුව අවශ්‍ය ඕනම විදිහට මකන්න පුළුවන්. තීරු පල්ල සැකසිය අතර පේලි උස සැකසිය නොහැකි. මේ දිග පළල අවශ්‍ය අපිට ඕනෑම ආකාරයකට සකස් කරන්න පුළුවන්. නිසා තුන්වෙනි එකත් වැරදි. කෝෂයක් පැලිය නොහැකි. අපිට අවශ්‍ය නම් කෝෂයක් වෙනත් කොටස් වලට යොදා ගන්න පුළුවන්ද කියන එකයි මේක අහන්නේ. ඒකත් පුළුවන්. මේක නොහැකි කියවන වැරදි. පළවෙනි එකේ නෝ උත්තරය ඕනේ. මේක හැමෝගෙම හරි උත්තරය. ඊළඟ ප්‍රශ්නට යමු අපි. ඊළඟ ප්‍රශ්නේ අහන්නේ පොතේ වැදගත් කොටසක්. ඒ කියන්නේ අපි word processing software එකක් එහෙම නැත්නම් වදන් සකසුම් මෘදුකාංගයක් ගත්තාම ඒකේ කොටස් නැවත නැවත අපිට පිටපත් කරන්න අවශ්‍ය වෙන එකම දේ නැවත නැවත යොදා ගනිද්දී ඒ ගැන තමයි මේ අහන්නේ. හරි මේක අහනවා ලේඛනයේ තෝරාගත් කොටසත් වෙනත් ලේඛනයකට පිටපත් කරන්න. එක ඩොකියුමන්ට් එක තියෙන එක තවත් ඩොකියුමන්ට් එක ගන්නෙ කොහොමද කියලා අහනවා. එහෙනම් අපි දන්නවා ඒ සඳහා තමයි අපි copy cut paste. copy cut paste. අපි සාමාන්‍ය පිටපත කරනවා නම් අපි කියනවා copy paste. අපි move කරනවා නම් ඒක එතනින් ඉවත් කළ වෙන තැනකට යන අපි කියනවා cut paste. මේ copy paste කියන copy කියන එකට අපේ shortcut key එක තමයි control and C. control plus C කියන්නේ control එකත් එක C. paste කියන්නේ control එකත් එක V. එහෙනම් මේකේ පිළිතුර වෙන්න ඕනේ පළවෙනි එක. මීට අමතරව මේකේ තිබ්බ control N මතක තියාගන්න පුතේ control N කියන්නේ අපි නව document එක new document එකක් ගන්නවා. අලුතින් ලේඛනයක් අවශ්‍ය නම් control P කියන එක අපි පාවිච්චි කරන්නේ printing වලට මුද්‍රණය කරන්න. ඒ නිසා හරි උත්තරේ එන්න ඕනේ පළවෙනි උත්තරේ control C අනතුරුව control V කියන එක. හොඳයි පුතේ අපි ඊළඟ එකට ගියොත් word සකසන එහෙම නැත්නම් වදන් සකසන මෘදුකාංගයේ භාවිතයේ සකසන ලේඛනයේ යෙදූ පියවර අස්කිරීම undo කරන එක ගැන භාවිතා කළ හැකි නිරූපකයේ icon එක මොකක්ද කියලා අහනවා. ලේසි ප්‍රශ්නයක්. පුතාලා බැලුවොත් පළවෙනි එකේ තියෙන්නේ copy කියන එක. දෙවෙනි එකේ තියෙන format paint ඒ කියන්නේ කිසියම් වචනයක පේලියක තියෙන හැඩසව් කිරීම තවත් එකට පිටපත් කරන්න අවශ්‍ය නම් අපි මේ දෙවෙනි ඔප්ෂන් එක පාවිච්චි කරනවා. තුන්වෙනි එක තමයි undo කියලා කියන්නේ. ඒක තමයි හරි හැමෝගෙම හරි මේ ප්‍රශ්නේ. හතරවෙනි එක cut කියන එක මේ සිස එකකින් පෙන්නලා තියෙනවා. right. ඊළඟ ප්‍රශ්නෙත් ගොඩක් අය එහා මෙහා කරගෙන තිබුණා. අපි ඒක චුට්ටක් ඒ හින්දා කතා බහ කරමු. සාමාන්‍යයෙන් ඕනෑම මෘදුකාංගයක help එක ඒකට උදව් ලබා ගන්න අවශ්‍ය නම් අපි පාවිච්චි කරන්න ඕනේ ලියා ගන්න පොතේ F1 කියන කී. සාමාන්‍යයෙන් මේ F1 කියන්නේ help කියන එක. ඊට පස්සේ තව දෙකක් මේකේ තියෙනවා. හරි උත්තරේ F1. හරි. ඊළඟට F5 F7 කියලා කියන්නේ 5 කියන එක අපි ඉගෙන ගන්නවා ඉදිරියට විද්‍යුත් පැතරුම්පත් වලදී අපි නිර්මාණය කරපු එක ක්‍රියාත්මක කරන්න අවශ්‍ය නම් අපි F5 කියන එක පාවිච්චි කරනවා. ඊළඟට F7 කියන එක අපිට ඕනම ડોකියුමන්ට් එක පාවිච්චි කරලා පුළුවන් find and replace. ඒ කියන්නේ මොනවා හරි ටෙක්ස්ට් එකක් හොයලා ඒක වෙනස් කරන්න පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසා පිළිතුර සටහන් කරගන්න ඕනේ අපි F1 කියන විදිහට. right. ඊළඟට කියනවා හැඩසව් ගැන්වීම formatting. අපි කිව්වා bold, italics, underline මේවා තමයි අපි මේ හැඩසව් කරනවා කියලා කියන්නේ. එතකොට මේකේ ගැළපෙන එක අහනවා.
විද්‍යුත් සමර්පණයක කදා සැලසුම වෙනස් කිරීම. අපි මේක කතා කරේ නැහැ. නමුත් දල වශයෙන් කියව ස්ලයිඩ් එකේ විදිහ ලේඅවුට් එක වෙනස් කරනවා කියන එක ඒක ෆෝමැටින් ටෙක්ස්ට් අකුරු වෙනස් කිරීමක් වෙන්නේ නැහැ. ඒ නිසා පළවෙනි එක වැරදි. රයිට්? දෙවෙනි එක පැතුරුම්පත් මෘදුකාංගයේ කෝෂික අන්තර්ගතයේ තද පැන් ගැහැවීම. රයිට්? ඒ කියන්නේ බෝල් කරන එක. ඒක තමයි උත්තරේ එන්න ඕනේ. අපි පැතුරුම්පත් ගැන කතා කරේ නැහැ. නමුත් මේකත් අදාළ වෙන නිසා තියෙනවා. වදන් සකසුම් කළ ලේඛන අනුරූප ඉමේජ් එකක් ඇතුළු කරන. ඉමේජ් එකකින් අපි ටෙක්ස්ට් එක වෙනස් වෙන්නේ නැහැ. එන තුන්වෙනි එක වැරදි. ඊට පස්සේ කියනවා වදන් සකසුම් ලේඛනයක අක්ෂර වින්‍යාසය හරිද වැරදිද කියන එක. ස්පෙලිං මිස්ටේක්ස්, ග්‍රැමර් මිස්ටේක්ස් අපි හදන එක ඒක ෆෝමැටින් ටෙක්ස්ට් කියලා අපි කියන්නේ නැහැ. ෆෝමැටින් ටෙක්ස්ට් කියලා කියන්නේ ඒ අකුරු වල හැඩතල. bold, italics, underline, font color and so on. මේ විදිහට පාවිච්චි කරන තමයි පාන. හරි. අපි ඊළඟ එකට ගියොත් බලන්න වගන්ති දෙකක් දීලා තියෙනවා. මේක මේවා ලේසි ප්‍රශ්න ගොඩක් වෙලාට මේක කරන්න ඕනේ ගොඩක් වෙලාවට මේ A කියන එකේ දීලා තියෙන වගන්තිය වෙනස් කරගන්න ඕනේ B විදිහට. එහෙනම් අවශ්‍ය විධානයන් මොනවද කියන්නේ? පුතාලා පළවෙනි එකයි දෙවෙනි එකයි A B බැලුවොත් මුලින්ම පුතාලට පේන්න ඕනේ මේක ඉටලික්ස් වෙලා තියෙන්නේ. ඇල අකුරු තමයි තියෙන්නේ. ඒත් එක බැලුවොත්. ඊළඟට තියෙනවා යටි ඉරක් අන්ඩර්ස්කෝර් එක. හරි? එහෙනම් අපිට එන්න ඕනේ ඉටලික්ස් and underscore. පළවෙනි එකේ නෑ දෙවෙනි එකේ නෑ අහුව තුන්වෙනි එකේ තියෙන ඉටලික්ස් මේක ඉටලික්ස් මේක අන්ඩර්ස්කෝර්. එහෙනම් පිළිතුර විදිහට අපිට ගන්න වෙන්නේ තුන්වෙනි එක ඔප්ෂන් 3. ඒක ගොඩක් අයගේ හරි එක්කෙනයි වරද්දලා තිබුණේ. දුව අහලා තිබ්බ F2 right? මේකේ මොනවද කරන්නේ කියලා අහලා තිබ්බා. සාමාන්‍ය අපි නිතර පාවිච්චි කරන කී එකක් නෙමෙයි පුතේ මේ ෆන්ක්ෂන් කී එකේ F2 කියලා. හරි? හැබැයි මේක ගොඩක් වෙලාවට පාවිච්චි කරනවා අපි මොකක් හරි ෆයිල් එකක් highlight කරලා ඒක rename කරන්න ඕන නම්. right? මම desktop එකට යන්න. desktop එකට යන්න. desktop එකට ගිහිල්ලා මේක පුතාලට පෙන්නුවොත් F2 කියන එක මොකද ප්‍රශ්නය? හරි? F2 කියන එක ගැහුවොත් මොකද වෙන්නේ කියලා. මම desktop එකට යනවා. හරි desktop එකට ගිහිල්ලා මම ෆයිල් එකක් select කරනවා. දැන් press කරන්න පුතේ F2. F2 ගත්තාම පුතාලට පෙනේ මේක rename කරන්න ඇවිල්ලා තියෙනවා. නැත්නම් අපි සාමාන්‍යයෙන් කරන්නේ right click කරලා තමයි rename කරන්නේ. shortcut key එක තමයි මේක අවශ්‍ය එක select කරලා ඔයා F2 කියන එක select කරනවා. මොකද ප්‍රශ්නය? අපි ආය පාරක් ප්‍රශ්න ටිකට යමු පුතේ. ආය පාරක් යමු. තරුෂි හොඳ ප්‍රශ්නයක් ඇහුවා පුතේ F2 වලින් මොකද වෙන්නේ කියලා. right. එහෙනම් අපි මේක කතා කරා. අපි ඊළඟ එකට යමු. වදන් සැකසුම් මෘදුකාංගයක් භාවිතයෙන් සංස්කරණය කරන පාට ලේඛනයක පාට කොටසක්. ලේඛනයේ එක් තැනකින් ගලවා තවත් තැනකට යාම සඳහා අදාළ පාට කොටස තෝරා A කර කර්සර් ලේඛනයේ අවශ්‍ය ස්ථානයේ කොට B කරන්න. අපි මොකද කරන්න ඕනේ? මෙතනින් ගලවා කියන්නේ මේකෙන් අයින් වෙන්න ඕනේ. දැන් අපි කතා කරා copy තියෙනවා, copy paste තියෙනවා, cut paste තියෙනවා. එහෙනම් අපි යන්න ඕනේ copy paste ද cut paste. ඒකනේ ප්‍රශ්නේ අහන්නේ. එතකොට අපි දන්නවා copy paste කියන්නේ පිටපතක්. එතකොට මේ මුල් එකට කිසිම හානියක් නැහැ. ඒක පිටපතක් තමයි අපි ගන්නෙ. හැබැයි cut කරොත් එතනින් ඉවත් කරන්න ඕනේ. cut එකේදී මෙතනින් ඉවත් වෙලා තමයි එන්න ඕනේ. ඒ නිසා උත්තරේ නෝ මුලින්ම cut. ඒ කියන්නේ cut වෙනවා. ඊට පස්සේ paste. cut and paste.
right. ඊළඟ ප්‍රශ්නට යමු එහෙනම්. ඊළඟ ප්‍රශ්නය අහන්නේ මුද්‍රණය කරු නොලබන අනුලක්ෂ සංකවා තැබීමට හෝ ප්‍රදර්ශනය කිරීමට භාවිත කරන්නේ කොයි මෙවලම්ද කියලා අහන්න. right. මේක මම උදාහරණයකින් පුතාලට පැහැදිලි කරන්න යනවා. ඒ නිසා මම Word document එකක් පුතේ ඉස්සෙල්ලම පෙන්නනවා. Word document එකක් ගන්නවා. පුතාලට ඒක ඉස්සෙල්ලම share කරලා ඉන්න මෙන්න document එක. මම මේක යම් කිසියම් දෙයක් type කරනවා. space එකක් දෙනවා. ආයෙ type කරනවා. spaces කීපයක් දෙනවා. නැවත type කරනවා. tab කීපයක් දෙනවා. නැවත type කරනවා. enter කරනවා. tab key එක පාවිච්චි කරනවා. මෙන්න මේ විදිහට. දැන් අපිට කිසිම දෙයක් අතරමැද පේන්නේ හැබැයි අපි දන්නවා මේ තියෙන spaces මම පාවිච්චි කරා. tab character පාවිච්චි කරා. enter key එක පාවිච්චි කරා. දැන් මේ කරපු දේවල් බලා ගන්න අවශ්‍ය නම් අපිට පුළුවන් මෙන්න මෙතන මේ තියෙන icon එක. මේක තමයි show and hide කියලා තියෙන්නේ. මේක click කරනවා. click කරොත් පුතට පෙනේ මේ dot එකක් විදිහට පෙන්නලා තියෙන්නේ spaces කියන එක. ඊට පස්සේ මේ arrow key එකක් කියලා කියන්නේ අපි tab space එකක් දෙන එක. ඒතර මේ symbol එකෙන් තියෙන්නේ enter කරනවා කියන අදහස. එහෙනම් මේ සංකේතයෙන් අපිට පුළුවන් අපි මේ සකස් කරගද්දි මොනවද මුද්‍රණය නොවන ඒවා කියලා බලා ගන්න. එහෙනම් සාමාන්‍යයෙන් his tag spaces tab character එක ඊට පස්සේ enter මෙන්න මේ විධානයෙන් අපිට පෙන්වන්නේ නැහැ. මේක off කරොත් අපිට ඒක පෙන්වන්නේ නැහැ. එහෙනම් මතක තියාගන්න. අපි නැවතත් ගියොත් එහෙනම් මේකෙදී වෙන්න ඕන සංකේතය තමයි තුන්වෙනි එක. මෙන්න මේ සංකේතය තමයි අපි පාවිච්චි කරේ. ඊටු සංකේතත් කෙටියෙන් මතක් කරොත් මේ තියෙන format painter. ඒ කියන්නේ අපි මොකක් හරි හැඩතලයක් හැදුවට පස්සේ ඒකෙම පිටපතක් තවත් වෙනත් වදනකට පාවිච්චි කරන්න ඕන නම් පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට scissor කියන්නේ cut. අවසානයේ මේ තියෙන find and replace. right. අපි ඊළඟට එකට යමු. ඊළඟ කය පාරක් ලේසි. මේකෙත් පේලි දෙකක් දීලා තියෙනවා. අපි කරන්න ඕනේ මේ A අදාළව මොකද්ද B කියන එක. පුතලා පේනවා ඇති මේක බෝල්ඩ් තද අකුරු තියෙන සහ ඇල අකුරු. එහෙනම් අපි දන්නවා මේක එන්න ඕනේ බෝල්ඩ් සහ ඉටලික් කියන එක. මේකට එන්න ඕනේ බෝල්ඩ් සහ ඉටලික් කියන එක. right. ඊළඟ එකේ තියෙන පුතේ alignment ගැන. alignment කියලා කියන්නේ අපි සකස් කරද්දී එක වමට දකුණට මැදට මේ අවශ්‍ය විදිහට සකස් කරන්න පුළුවන්. එහෙනම් අපි මේකෙදි පාවිච්චි කරන left line මේකෙදි පාවිච්චි කරන right line මෙන්න මේක center line. ඒ කියන්නේ දකුණු වම දකුණ සහ මැද කියන එක. right. වම දකුණ සහ මැද ඒ කියන්නේ දෙවෙනි උත්තරේ තමයි හරි උත්තරේ එන්න ඕන. right. ඊළඟ ප්‍රශ්නේ. file extension ගොනු නාම දිගු. අපි සාමාන්‍ය Word වල save කරන්න පුළුවන් file format ගොඩක් තියෙනවා. අපි සාමාන්‍ය Microsoft Word ගත්තොත් අපි සාමාන්‍යයෙන් save කරන්නේ .x කියලා. ඒක තමයි ඒගොල්ලන්ගේ නවතම ගොනු දිගුව වෙන්නේ. ඊට අමතරව ආදි කාලේදී අපි පාවිච්චි කරා මම හිතන්නේ Microsoft 2007 උඩ හරි doc කියලා. එහෙනම් තාමත් දැනට doc කිව්වොත් ඔයගොල්ලෝ දන්නවා මේක ටිකක් පරණ Windows එකකින් තමයි වැඩ කරලා තියෙන්නේ කියලා. doc කියන එක. ඊට පස්සේ අපේ තියෙන RTF rich text format සාමාන්‍ය WordPad වගේ වැඩසටහන ගත්තොත් ඒකේ save කරලා දෙන default format එක තමයි RTF කියලා කියන්නේ. එහෙනම් මේකෙදි පුතේ පිළිතුරු සියල්ලම හරි. පිළිතුරු සියල්ලම හරි. එහෙනම් ගොඩක් අය මේ A කියන එක දැනගෙන හිටියේ නෑ. හරි. ඒක නිසා වෙන්න ඕනේ ගොඩක් අය මේක වරද්දගෙන තියෙන්නේ. right. දැන් මම එක චුට්ටක් පෙන්නුවොත් පුතේ
ඔක ඇත්තටම තියෙනවා අපේ මේ Word වලත් තියෙනවා. උදාහරණයකදී මම අපි Word document එකට ගියොත් මේක අපිට save කරන්න පුළුවන් formats වලට ගියොත් file අපි ගමු save as. හරි. අපි this PC යන්න මෙන්න මෙතන more options ගියොත් පුතලට පෙනේ මෙතන formatting ගියොත් formatting ගොඩක් ඒවා තියෙනවා. මේ තියෙන rich text format කියන RTF කියන එක. right. ඊට පස්සේ 97 2003 කියන පරණ version එක මේ අලුත් version එක. එහෙනම් මේක ගොඩක් වෙලාවට අපිට save කරන්න පුළුවන් අපිට අවශ්‍ය විවිධ file format වලින්. මතක තියාගන්න. right. හොඳයි පුතේ එහෙනම් උත්තරේ වෙන්න ඕනේ සියල්ලම කියන එක සටහන් කරලා තියාගන්න මේවා වැදගත් විභාගෙට මේ ගොනු දිගු සියල්ලම අපි වදන් සකසන මෘදුකාංගයකින් තමයි ලබා ගන්න වෙන්නේ. right. ඊළඟ එක ලේසි එකක්. ඔව්. අපිට A සහ B වගන්ති දෙක බැලුවොත් පුතාලට පේනවා ඇති A සහ B අතර ඇලකුරු තියෙනවා. ඊට පස්සේ යටිරද තියෙනවා. අන්ඩර්ලයින් සහ ඉටලික්ස් කියන එකයි එන්න ඕනේ. නම් අන්ඩර්ලයින් ඉටලික්ස් කියලා කියන්නේ හරි දෙවෙනි එක. එනිසා මේකේ උත්තරේ එන්න ඕනේ අන්ඩර්ලයින් සහ ඉටලික්ස් කියන එක තමයි. අනික ඒවා එන්නේ නැහැ. right. ලේඛනයක අඩංගු ඕනෑම පාඩයක් සොයා ගැනීම. මම මොකද කලිනුත් කිව්වා find and replace කියන එකයි ඔක එන්නේ. මේකේ icon එක පුතේ සටහන් කරගන්න හතරවෙනි එක තමයි තියෙන්නේ. මේ බයිනෝ එකක් වගේ පෙන්නලා තියෙන මෙන්න මේ හතර එක තමයි උත්තරේ ඉන්න ඕනේ. right. අපි ඊළඟ එකට යමු. වදන් සකස මුදුගන් නිර්මාණය කර වගුවකට අදාළ පහති වගන්ති සලකා බලන්න. right. වගුවක කරන්න පුළුවන් දේවල් මොනවද කියලා අහනවා. අඩංගු පාට හැඩසව් ගෙන්විය හැකියි. අපිට බෝල්ඩ් කරන්න පුළුවන් ඉටලික්ස් කරන්න පුළුවන්ද? ඔව් පුළුවන්. ඒ කියන්නේ ඒ හරියි. වගුවක තීරුවක් තුළ අඩංගු වචන අකාරාදී අනුපිළිවෙලට සකස් කරන්න පුළුවන්. මේක කතා කරේ නැහැ. හැබැයි මේක පුළුවන්. වගුවක තියෙන අඩංගු සංඛ්‍යාවකට එකතු කළ හැකියි. මේකත් කතා කරේ නැහැ පුළුවන්. ඇතර මේකේ හරි උත්තරේ වෙන්න ඕනේ ABC සියල්ලම කියන එක තමයි හරි උත්තරේ එන්න ඕනේ. right. මේකේ BC කරපු නැති නිසා මම ටක් ගාලා පෙන්නුවා. right. මම ටේබල් එකක් දාගන්නවා මේකට. මම මේකට ටේබල් එකක් දානවා. යනවා insert table වේලි කීපයක් සකස් කරගන්න. right. අන්දානවා. අක්ෂර ටිකක්. right. මම ඕන දැම්ම කීපයක් දැන් බලමු මේ කොහොමද පිළිවෙට සකස් කරන්න කියලා. මේ ටේබල් එක තියෙන නම් ටිකක් කොහොමද පිළිවෙලට සකස් කරන්න කියලා. මේක ටේබල් එකේම තිය යුතුත් නැහැ. අනිත් තැනක තිබ්බත් මේක කරන්න පුළුවන්. හැබැයි අපි කතා කරේ නැහැ. right. පුතාලා මේ ටික සිලෙක්ට් කරලා මම ගියොත් එහෙම Word වල පුතාලා ගියොත් මෙන්න මෙතෙන්ට A to Z මේ තියෙන sort කියන එක. මේක ක්ලික් කරපුවාම sort ඒක අහන මොනවද sort කරන්න කියලා. මේ banana කියලා කියන්නේ සාමාන්‍ය ටේබල් එක අපි heading එකක් තියෙනවනේ මේ heading එකද කියන එකේ අදහසෙන්. හරි. ඒක නිසා අපි
මේකෙදී තෝරගමු column 1 කියලා. මොකද heading එකක් නැති නිසා මම පළවෙනි column එක තමයි තියෙන්නේ. අපි තෝරගන්න ascending කියලා කියන්නේ මොකද? අපි කියනවා A to Z නේ. අපි ascending order එකට හදනවා. එතකොට මෙන්න මේ ටිකේ ඉන්න ඕනේ පිළිවෙලට. දැන් පුතාලට පේනවා ඇති යන්න වෙනස් වුණා apple, banana, mangoes. අපිට descending කරන්න පුළුවන් ඔය වගේම අර කලින් වගේම ගිහිල්ලා අපි column 1 කියන එක තෝරලා descending දුන්නොත් පුතාලට පේන්නේ මේක අනිත් පැත්තට හැදෙනවා. එහෙනම් මතක තියාගන්න අපිට word වල වගු ඇතුලේ අපිට අකාරාදී පිළිවෙලට සකස් කරන්න පුළුවන්. ඊළඟට අපි මේකේ සංඛ්‍යා ගත්තොත් Excel වගේම එකතු කරන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට මම කිව්වොත් 10 15 එකතු කරන්න ඕනේ කියලා. අපිට Word වල table එකකින් එක type කළා ඔයගලන්ට යන්න පුළුවන් layout tab එකට. layout එකේ තියෙන formula කියලා එකක්. මෙන්න මෙතන formula කියන එක click කරාට පස්සේ අපි කිව්වොත් එහෙම මේ දෙකේ එකතුව sum above කියලා පුතාලට පෙනේ මේ 25 කියන එක. ඒ කියන්නේ අපිට ගණිතමය කටයුතු කරන්න පුළුවන් Word වල ඉඳලා. Excel ම වෙන්න ඕනේ නැහැ. right? එහෙනම් Excel ම වෙන්න ඕනෙත් නැහැ. එහෙනම් අපි ආපහු ගියොත් අපේ ප්‍රශ්න ටිකට පුතාලට පෙනේ ඒකෙදී සටහන් කරලා තියෙන කීපයක්. එහෙනම් වගුවක අපිට පාට හැඩසව් කරන්න පුළුවන්ද? ඔව් පුළුවන්. ඒ කියන්නේ bold, italics, underline කරන්න පුළුවන්. වගුවක තීරුවක් තුල අකණ්ඩුවක් වචන අකාරාදී පිළිවෙල සකස් කරන්න පුළුවන්ද? ඔව් අපිට පුළුවන්. වගුවක තීරුවක අඩංගු සංඛ්‍යා එකට එකතු කරන්න පුළුවන්ද? ඔව් පුළුවන්. එහෙනම් උත්තරේ එන්න ඕනේ මෙන්න මේ සියල්ලම කියන එක. හරි? මෙන්න මේ සියල්ලම කියන එක තමයි පුතේ පිළිතුර නිවැරදි පිළිතුර වෙන්නේ. හරි. අපි ඊළඟට ගියොත් පහත් සඳහන් අංග අතරින් වදන් සැකම මෘදුකාංග හා විද්‍යුත් සමර්පණ මෘදුකාංග යන දෙකටම පොදු නොවන අංගේ. අපි තාම සමර්පණ ගැන වෙනම කතා කරේ නැහැ පුතේ. නමුත් ඔයාලගේ මේ තියෙන දැනුම අනුව මේකට පිළිතුරු සපයන්න පුළුවන්. right? පළවෙනි එක තමයි වචන සොයීම. සොයා ප්‍රතිස්ථාපනය කිරීම find and replace. මේක ඇහුවොත් ප්‍රශ්නයක් නෑ අපිට පුළුවන්. මොකද මේකේ අදහස අපිට අවශ්‍ය නම් වචන හොයලා ප්‍රතිස්ථාපනය කරන්න පුළුවන් කියන එක. මේක වදන් සකසුමෙත් පුළුවන්, ස්ප්‍රෙඩ්ෂීට්ස් වලත් අපේ අතුරුම්පත් අද කතා කරන එකෙත් පුළුවන්, විද්‍යුත් සමර්පණ වලත් පුළුවන්. ඒ නිසා පළවෙනි එක හරියි. තැපැල් මුසුව මේල් මර්ජ් කියන එක අපි කතා කරා. මම මේක ඉස්සරහට පාරක් අද කතා කරන. මේ තැපැල් මුසුව කියන එක හරහා අපිට තැපැල් මුසුව ගැන කතා කරන්න පුළුවන් වදන් සැකසුම් මෘදුකාංග වල පමණයි. මොකද ඒකදී අපි කතා කරනවා ලේඛනයක් නිර්මාණය කරලා ඒ ලේඛනයට අපිට කිහිප දිනකට යවන්න අවශ්‍ය නම් ඒ අවශ්‍ය විදිහට වෙනස් කරලා යවන්න තමයි ඒ හැකියාව තියෙන්නේ වදන් සැකසුම් වල විතරමයි. ඒක නිසා පිළිතුර වෙන්න ඕනේ මෙන්න මේ තැපැල් මුසුව කියන එක. එහෙම නැත්නම් මේල් මර්ජ් කියන එක. පේලි අතරේ පරතරය වෙනස් කරන එක අක්ෂර වින්‍යාසය බැලීම මෙන්න මේ දෙකම පුතාලා බැලුවොත් තේරෙනවා. මේ දෙකම වදන් සැකසුම් සහ විද්‍යුත් සමාපන මෘදුකාංග කියන දෙකටම පොදුයි කියන එක. right. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. මේක ලේසි ප්‍රශ්නයක්. මේක දීලා අහන්නේ දීලා තියෙන පාඩයක් අපි තිබුණොත් ඒක කොහොමද එක්කෙල්ල එහෙම නැත්නම් ලයින් කරන්නේ කොහොමද කියන එකයි. ඒතර මේකේ තියෙනවා p වලින් අපිට පෙන්නනවා වමට එක්කෙල්ල කරනවා. එහෙම නැත්නම් අපි කියනවා left line. q කියන්නේ මැදට එක්කෙල්ල කරනවා. ඒ කියන්නේ center line. R කියන්නේ දකුණට අපි කියනවා right line. සහ අන්තිමට ගත්තොත් අපි කියනවා justify කියන්නේ දෙපැත්තම වම දකුණ දෙපැත්තම එක්කෙල්ල කරනවා කියලා. right. වගන්ති ටිකක් දීලා තියෙන බලමු වගන්ති වල මොකද කියලා තියෙන්නේ. p වලින් පාට එක්කෙල්ල කරන අතර r වලින් පාට දකුණට එක්කෙල්ල කරන ලබයි. ඒ හරි. B P මකින් පාට වමට එක්කෙල්ල කරන S මකින් පාට දකුණට පමණක්. නෑ S කියන්නේ justify. වම දකුණ දෙකම. එහෙනම් B වැරදි. C Q මගින් පාට මැදට එක්කෙල්ල කරන අතර S මගින් පාට වමට හා දකුණට දෙපැත්තටම එක්කෙල්ල කරනු ලබයි. C හරි. එහෙනම් දෙපැත්තම අපිට ගන්න පුළුවන්. ඒ නිසා අපිට පිළිතුරු ගන්න වෙනවා A සහ C පමණයි කියලා. right. අපි ඊළඟ එකට ගියොත් කෙටි අතුරු. සාමාන්‍යයෙන් කෙටි අතුරු මං අපි කතා කර අන්තිමට මතක තියෙන්න ඕනේ
ඒකෙදී අපි කතා කරොත් control C කියලා කියන්නේ copy කියන එක අපි පාවිච්චි කරා. control V කියන එක අපි කතා කරා paste කියලා. එහෙනම් copy paste කතා කරා. control A කියන එකේ සියල්ලම තෝරගන්නවා කියන එක මෙන්න මේ ටිකත් අපි කතා කරලා තියෙන නිසා අපි දන්නවා මේකේ ABC තුනම නිවැරදි කියන එක. ඒ නිසා කෙටි අතුරුත් පොතේ බලා ගන්න. මේ වැතරම විභාග ප්‍රශ්න විභාගෙට කලින් අහපු දේවල් ඒ නිසා හොඳ අවබෝධයකින් ඉන්න ඕනේ. right. අපි ඊළඟට ගියොත් වදන් සැකසු ලේඛනයක ඇති වගුවකට පහත දැ කළ හැකිද කියලා අහනවා. වගුවකට කරන්න පුළුවන් දේවල් මොනවද කියලා අහනවා. හරි? එහෙනම් ඒ කියනවා කෝෂ වර්ණ ගන්නන්න පුළුවන්ද? පුළුවන්. යාබද කෝෂ ඒකාබද්ධ එකට එකතු කරන්න පුළුවන්ද? අපි කියනවා merge කියලා කියනවා. පුළුවන්. කෝෂ අතුලත් කරන්න පුළුවන්ද? ඔව් පුළුවන්. අලුතෙන් අපිට දාන්න පුළුවන්. ඒක නිසා ABC සියල්ලම කියන එක තමයි මේ ප්‍රශ්නෙට පිළිතුර විදිහට අපිට සකස් වෙන්නේ. ඒක අපේ පන්ති හැමෝම හරියට උත්තරේ සකස් කරලා තිබුණා. ඊළඟ එක වදන් සකසූ ලේඛනයක වූ දෙන ලද වදනක් සිවීම සඳහා භාවිත කළ හැකි වෙන්නේ පහත දක්වා ඇති කුමන මෙවලමද කියලා අහන්න. සොයන්න, right? සොයන්න find and replace පළවෙනි එක තමයි එන්න ඕනේ. මේක මම කලිනුත් කතා කරා. දැන් අලුත්ම තියෙන word වැඩසටහන් වල සමහරට මේ සංකේතය දකින්න නැහැ. නමුත් මේක තමයි අදහස. මතක තියාගන්න find and replace. දෙවෙනි එක අපි කියන hyperlinks. අපි hyperlink එකක් කියන්නේ ක්ලික් කරපුවාම වෙබ් අඩවියකට යන්න ඕන අපි hyperlink ගන්න ඕනේ. එහෙනම් දෙවෙනි එක තමයි එකට පාවිච්චි කරන්න වෙන්නේ. තුන්වෙනි එක spellings and grammar. හරි ව්‍යාකරණ අක්ෂර වින්‍යාස සහ ව්‍යාකරණ නිවැරදි කියලා බලන්න තමයි තුන්වෙනි එක තියෙන්නේ. හතරවෙනි එක කියන්නේ change case අපිට capital simple sentence case මෙන්න මේ විදිහට වෙනස් කරන්න ඕන නම් තමයි හතරවෙනි එක තියෙන්නේ. ඒ නිසා පුතේ මේකේ පිළිතුර වෙන්න ඕනේ පළවෙනි එක. බොහෝ දෙනෙක්ගේ මේ පිළිතුර හරියට තිබුණා. right. අපි අවසානයකට ගියොත් මෙන්න මේක නම් ගොඩක් අය වරද්දගෙන තිබුණ නිසා මම හිතුවා ඒක ඉස්සෙල්ලා උත්තරේ දීලා කරලා පෙන්නන්න. මොකද මේල් merge කියන එක පැහැදිලි නැහැ කියලා සමහර අය කතා බහ කරලා තිබුණා. මතක තියාගන්න මේල් merge කියන එක ගොඩක් වැදගත් පහසුකමක් අපිට වදම් සැකසුම් මෘදුකාංගිකකින් ලැබෙන. මේකෙදි කරන්නේ අපිට අවශ්‍ය ලේඛනයක් අපිට අවශ්‍ය වෙනස්කම් සිද්ධ කරලා පුද්ගලයන් ගණනාවකට අපිට යැවීමේ හැකියාව තියෙනවා. දැන් උදාහරණයක් ආරාධනා ලිපිය යවනකොට මුලින්ම අපිට පුළුවන් ආරාධනා ලිපියකින් ආරම්භ කරන්න. ඒ ප්‍රධාන ලේඛනය කියලා කියන එකට. ඒතර මෙතන P වලට එන්න ඕන ප්‍රධාන ලේඛනය කියන එක. එහෙම තියෙන ප්‍රධාන ලේඛනයට අපිට අවශ්‍ය විදිහට තොරතුරු වෙනස් කරමින් දාන උදාහරණයක් ලිපින එහෙම. හරි? ඒ තියෙන එකට අපි කියනවා දත්ත මූලය කියලා. ඒ නිසා මේකේ පිළිතුර සටහන් කරගන්න පුතේ දෙවෙනි එකේ ඉන්න ඕනේ. ප්‍රධාන ලේඛනය ආරාධිත ලිපි ප්‍රධාන ලේඛනය ලෙස තැනීම. B ආරාධිත ලැයිස්තුව ලිපිනය සමග තනාගෙන ඒක දත්ත මූලයක් ලෙස සුරැකීම. ඊට පස්සේ අපිට පුළුවන් තැපැල් මුසු පහකම පාවිච්චි කරගෙන දත්ත මූලයට අදාළ තොරතුරු ප්‍රධාන ලේඛනයට ඇතුළත් කරලා ආරාධනාපත් මුද්‍රණය කරගන්න. හොඳයි. එහෙනම් පිළිතුර සටහන් කරගන්න පුතේ මම එහෙනම් මේ මේල් වර්ච් කරන්නේ කොහොමද කියන එක චූටි උදාහරණයකින් පුතාලට පැහැදිලි කරන්න යනවා. right? එහෙනම් මම ආයෙ පාරක් Word document එකක් අරගෙන පුතාලට අලුතෙන් මම මේක share කරනවා. right. මම අලුත් document එකක් පටන් ගන්නවා. මම ඒක පුතාලට එක්ක share කරන්න screen 1. right. මෙන්න මේකෙදී mail merge පහසුකම පාවිච්චි කරන්න අපි ප්‍රධාන ලේඛනයක් තියෙන්න ඕනේ. හරි? උදාහරණයක් විදිහට ඔක type කරලා අපිට mailings වලට යන්නත් පුළුවන්. එහෙම නැත්නම් කෙලිම mailings වලට ගිහිල්ලා අපිට කියන්න පුළුවන් start mail merge letters. අපි letter එකක් තමයි පාවිච්චි කරන්න යන්නේ. අතන මම මේකේ පාවිච්චි කරන්න යනවා මේක ඒතර මේකෙදි මම උදාහරණයක් විදිහට මම ආමන්ත්‍රණයක් දානවා. ඒතර මේ පුද්ගලයා වෙනස් කරන්නයි මම හිතන්නේ. ඒතර මේ ආමන්ත්‍රණය හරි
උදාහරණයක් dear නම ගන්න යන්නේ මම dear කමා එක මම දැනට දාන්න හරි මම දිනයක් සහ වේලාවක් දෙනවා හරි මම කියන යම් කිසියම් වේලාවක කිසියම් දිනයක අපි මුණ ගැහෙනවා කියලා හරි එච්චරයි මම පොඩි උදාහරණයක්. ඒතර මම මේකෙදි කරන්න යන්නේ මේ ආමන්ත්‍රණයක් දෙනවා. මම මෙතනදී දිනයක් දෙනවා. කවද්ද කියන එක, වේලාව කියන එක සටහන් කරනවා. මෙහෙම ලිපි කීපයක් සකසන්න යනවායි කියලා හිතමු. එහෙනම් අපි මුලින්ම කරගන්න ඕනේ ඒ අවශ්‍ය තොරතුරු ටික සටහන් කරනවා. ඒතර මේක තමයි ප්‍රධාන ලේඛනය වෙන්නේ. මේකට අදාළව දත්ත මූලය එහෙම නැත්නම් data source එක අපි හදා ගන්න ඕනේ. ඒකට අපි යනවා මෙන්න select recipient කියලා මම දානවා new list එකක්. අලුතෙන් එකක් කියලා කියනවා. එතකොට මේකෙදී මේ columns මේ දැනටමත් fill කරලා තියෙන මේ ටික අපිට අවශ්‍ය වෙන්නේ ඒක නිසා මම මේක customize යනවා. අපි අනවශ්‍යව ඉවත් කරනවා මුලින්ම. හරි මට first name එක නම් ඕනේ. හරි ඊටු ටික නම් අවශ්‍ය නැහැ. හරි ඒක නිසා අපිට මේ ටික අපිට මම හිතන්නේ delete කරගෙන යන්න පුළුවන්. right අවශ්‍ය ටික add කරනවා මම දැන් දෙන්නේ වෙලාවක් සහ දිනයක් මම මේක නිසා එකට දානවා date right සහ time right ඔන්න දැන් මම අගයන් ටිකක් දෙන්නයි යන්නේ උදාහරණයක් මම කියන කමල්ව මම අද හම්බෙනවා හරි උදාහරණයක් අද දිනේ අද උදේ 10ට මම හිතනවා යව හම්බෙන්න right ඊට පස්සේ මානෙල්ට මම හම්බෙන්න හිතනවා අද දවසේ right 10:00ට පස්සේ සුනිල්ව හම්බෙනවා හෙට දවසේ මම දන්නවා 6යි 9යි 2021 උදේ 10ට right හොඳයි මේ ටික හිතමු අපිට තියෙන්නේ එතකොට මෙන්න මේ ටිකෙන් මම කතා කරන්න යනවා පුතේ කොහොමද දැන් තනි ලිපියක් තියෙන ප්‍රධාන සෝස් එක මම ඕන data ටික හැදුවා මම ඕකේ කරන්න හරි දැන් අපි මුළු පියවර දෙක හරි මම නමක් දාන්නම් මේක right මම නමක් දීලා එක data source එක save කරා දැන් මේකේ වාසිය තමයි අපිට මෙන්න මේ data මේ තැන්වලදී ලැබෙනවා දැන් උදාහරණයකට address block එකක් තිබුණා නම් මෙතෙන්ට එනවා address block එකක් අපි දැනට නැහැ කමල් කියන එක විතරනේ තියෙන්නේ නමක් කියන්නේ ඒ නිසා මේක එන්නේ නැහැ නමුත් අපි දුන්නා නම් address line 1 line 2 කියලා address එකත් මෙතනදී ගන්න පුළුවන් කෙලින්ම ආමන්ත්‍රණය මෙතනින්ම කෙලින්ම ගන්න පුළුවන් උදාහරණයක් විදිහට අපේ එකෙත් හරියට එනවා මේ dear කමල් පළවෙනි එක දෙවෙනි එකට ගියොත් dear මානෙන් dear සුනිල් එනවා අවශ්‍ය නම් ගන්න පුළුවන් මම මේ ඔක්කොම තියෙන තැනට යන මේ insert merge fields කියලා. මොකද අපි දුන්නේ 3යි fields 3 අවශ්‍ය තැන් ටික සටහන් කරන්නයි අපිට ළඟට තියෙන්නේ. දැන් පළවෙනියටම මම ගිහිල්ලා සටහන් කරන පළවෙනි එක first name. ඒ කියන්නේ මම කියනවා මෙතෙන්ට first name ඕන. ඊට පස්සේ on මට ඕනේ දිනේ. අනේ අවශ්‍ය තැනට මම දිනේ දානවා. දැන්ට මේ සංකේතාත්මක විදිහට තමයි පෙන්නන්නේ. හැබැයි අපේ වැඩේ ඉවර කරපුවහම බලන්න පුළුවන්. අවසානට time එක දෙන්න. එහෙනම් මම අවශ්‍ය තැන් වලට මේක දැම්ම. දැන් අපිට අවසන් කරන්න පුළුවන්. අවසන් කරන්න පුතාලා තෝරගන්න මෙතන finish and merge edit individual documents. ඕකේ කරාම පුතාලට පේනවා ඇති මෙන්න මගේ පළවෙනි ලිපිය ඇවිල්ලා තියෙනවා. කමල්ට යවපු එක. දෙවෙනි ලිපිය තියෙනවා මානල්ට යවන එක. තුන්වෙනි ලිපිය තියෙනවා අපි සුනිල්ට යවන එක. ඒ නිසා අපිට පේනවා එහෙනම් mail merge එක හරහා අපිට documents කීපයක් මේකෙදි හදා ගන්න පුළුවන් කියන එක. හරි. මං හිතනවා එනම් පුතාලට පැහැදිලි ඇති පියවර නැවත මතක් කරොත් අපි ප්‍රධාන ලේඛනයකින් පටන් ගන්නවා අපිට යවන්න අවශ්‍ය දත්තයන් අපි වෙනම දත්ත මූලයක් එහෙම නැත්නම් data source එකක් විදිහට save කරගන්නවා ඊට පස්සේ අවශ්‍ය ලේඛනයේ අවශ්‍ය තැන් වලට දීලා finish and merge කියන එක පාවිච්චි කරනවා හොඳයි
මට මේ ටික තමයි පුතේ මීට අදාළව කතා කරන්න තියෙන්නේ. තව එකකින් මම අවසන් කරන්න කැමති පුතේ චමොද්ද ප්‍රශ්නයක් අහලා තිබ්බ කොහොමද නිව් ෆොන්ට් එකක් ගන්න කියලා. මම නිව් ෆොන්ට් එකක් ගන්න යනවා. දැන් මේකේ තියෙන ෆොන්ට්ස් අපිට මෙතනනේ පෙන්නන්නේ. මේ තියෙන එක එක ෆොන්ට්ස්. හරි අපිට අවශ්‍ය ෆොන්ට් එකක් මේකේ නැහැ කියලා හිතමු. එතකොට අපි ෆොන්ට් එකක් ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. ඒ සඳහා විශේෂ වෙබ්සයිට් එක ගණනාවක් තියෙනවා. නමුත් මම ගත්තොත් නිතර මම යන එකක් තමයි da font කියන එක. dafont.com මේකේ අපිට අවශ්‍ය ෆොන්ට්ස් වර්ග තියෙනවා. පුතාලට තෝරගන්න පුළුවන්. එහෙම නැත්නම් ගොඩක් ජනප්‍රිය ඒවා තියෙනවා. මම මේ ජනප්‍රිය එකක් ගන්නවා. metal lady කියන මෙන්න මේ ෆොන්ට් එක. මම මේ අවශ්‍ය විදිහට ඩවුන්ලෝඩ් කරගන්නවා. මේක දැනට මගේ ඉන්ස්ටෝල් කරලා නැහැ. මේක ඩවුන්ලෝඩ් කරගන්න යන්නේ. හරි. මේක ඩවුන්ලෝඩ් වුණා පුතේ මගේ පෙන්නනවා ස්ක්‍රීන් එකේ මෙන්න ඕපන් වෙනවා පුතේ මේක zip ෆයිල් එකක් විදිහට. එතකොට ඒකේ අදාළ ෆයිල් එක තෝරගෙන මේක ඩබල් ක්ලික් කරනවා. එතකොට අපිට පෙන්න ෆොන්ට් එක මේක ඉන්ස්ටෝල් කරගන්න ඕන අපේ මැෂින් එකට අපි කියන ඉන්ස්ටෝල්. ඒක පොඩි වෙලාවක් ගනිමි. මේක ඉන්ස්ටෝල් වෙලා දැන් ඉවරයි. දැන් මට Word document එකට ආපහු ගියොත් ආපහු මගේ document එකට යනවා. හරි මේ ડોකියුමන්ට් එකට ගිහිල්ලා අපි හිතමු අය ෆොන්ට් එක පාවිච්චි කරනවා. දැන් මේකේ උදාහරණයක් අපි metal lady කියන නම තිබුණේ. මම ආපහු යනවා මෙතන. දැන් මේක එන්න ඕනේ ඒ අදාළ නම. right එම්ම කරන්නේ අපිට තිබුණේ නිසා මම එතෙන්ට කිපින් යනවා. right මෙතනද right මෙතන දැන් අපි අලුතින් ඉන්ස්ටෝල් කරපු ෆොන්ට් එක තියෙනවා. ඔන්න ඔය විදිහට තමයි අපි කරන්න ඕනේ. පියවරක් බොහොම සරලයි පුතේ. අය පාරක් මතක් කරොත් අවශ්‍ය ෆොන්ට් එක ඩවුන්ලෝඩ් කරන්න. ඔයගොල්ලන්ට සර්ච් කරලා හොයන්න පුළුවන් වෙබ් අඩවි තියෙනවා. මම එක වෙබ් අඩවියක් පුතාලට කිව්වේ. ඒක ඩවුන්ලෝඩ් කරලා ඒ ෆයිල් එක ඕපන් කරලා ඒ අදාළ ෆොන්ට් ෆයිල් එක උඩ ඩබල් ක්ලික් කරපුවාම පුතාලට එනවා ඉන්ස්ටෝල් කියලා වින්ඩෝ එකක්. ඉන්ස්ටෝල් කරන්න ඒ මොහොතේම පුතාලට මේ ෆොන්ට් එක පාවිච්චි කරන්න පුළුවන් විදිහට ලැබෙනවා. right හොඳයි පුතේ එහෙනම් මං හිතන්නේ මේකත් එක්ක අපිට අවසන් කරන්න පුළුවන් අපේ පේපර් ඩිස්කෂන් එක. එහෙනම් අපි අලුත් පාඩමට යමු. electronic spreadsheets. ඒක යටතේ මෙන්න මේ ටික අපි සටහන් කරගෙන ඉමු. අපි මම ඊට පස්සේ පැහැදිලි කරන්නම්. පළවෙනි එක තමයි පොතේ මතක තියාගන්න ඕනේ. විද්‍යුත් පැතුම්පත් කියන්නේ අපේ අනෙක් ඒවත් එක්ක බලද්දී අපි දත්ත ගබඩා කරන්න පාවිච්චි කරනවා ගොඩක් වෙලාවට. හුඟක් වෙලාවට මේ අපි ස්ප්‍රෙඩ්ෂීට් කියන එක data තියාගන්න. හුඟක් වෙලාවට පාසලක වෙන්න පුළුවන්, ආයතනයක වෙන්න පුළුවන්. ඒගොල්ලන්ගේ විවිධ දත්තයන් ගබඩා කරන්න මේ විද්‍යුත් පැතුම්පත් කියන මුදුකාංග අපි පාවිච්චි කරනවා. ඒතර ප්‍රධාන වශයෙන් මේකේ තියෙන්නේ තීරු සහ පේලි. හරි? තීරු සහ පේලි තමයි තියෙන්නේ. එතකොට මේ තීරු සහ පේලි එකට හම්බෙන තැන් වලට අපි කියන කෝෂයක් කියලා. සෙල් කියලා කියනවා. එතකොට මේ කෝෂය තුල තමයි
අපි දත්ත තියාගන්න යන්නේ. සහ ඒව තමයි අපි ගණනය කිරීම සඳහා කතා කරන්න යන්නේ. ඒතර අද පාඩමේදී අපි ප්‍රධාන වශයෙන් මේ තීරු පේලි ගැන කතා කරනවා. ඒ කෝෂ කියන එක ගැන කතා කරනවා. ඒක කොහොමද ගණිතමය කටයුතු යොදාගන්නේ කියන එක කතා කරනවා. දැන් අපි මේක පැහැදිලි කරන්න පාවිච්චි කරන්නේ Excel. ඒතර Excel වල සාමාන්‍යයෙන් අපි කියන්නේ මේකට workbook එකක් කියලා. ඒක හේතුව Excel වලදී තියෙනවා අපිට worksheet කීපයක් ගන්න. මේක අනික් ඒවලත් තියෙනවා. නමුත් අපි ප්‍රධාන වශයෙන් ඒක ගැන කතා කරන හින්දා මම ඒ විදිහට කිව්වේ. හොඳයි. මම දැන් පොතේ ඔයාලට ෂෙයා කරනවා මගේ Excel worksheet එක. මේ තියෙන්නේ පුතාලගේ worksheet එක ගත්තොත් පුතාලට අපි කිව්වා මේකේ ගොඩක් වෙලාවට ඉන්ටර්ෆේස් එක ගත්තොත් ගොඩක් එක හා සමාන. මේකෙත් අර අපි Word වල දකිනවා වගේම tabs දකිනවා. ඒවල විධාන පොඩි පොඩි වෙනස්කම් තියෙනවා පුතේ. Right? Insert, draw, page layout, formulas, data, review, view. මේක version එකෙන් version එකට පොඩි පොඩි වෙනස්කම් තියෙන්න පුළුවන්. ඒතර ප්‍රධාන වෙනස තමයි අපි සාමාන්‍ය Word document එක දැක්කේ document එකක්, empty document එකක්. blank document කියලා කියන මේකේ තියෙන book එකක්. හරි. ඒතර මේ book එක තියෙන sheet කීපයක් දැන් මම මේකේ නම් සාමාන්‍ය sheet එකයි. මේක sheet තුනක් තියෙන අවශ්‍ය නම් තව එකක් අපිට click කරලා sheet එකක් විදිහට ගන්න පුළුවන්. හරි. add කරන්නත් පුළුවන්. පස්සේ අපි කතා කරන මේවන් rename කරන්නත් පුළුවන්, delete කරන්න පුළුවන්. right? හොඳයි. දැන් අපි මේ කිව්වා මේ තියෙන්නේ තීරු කියලා. තීරු සාමාන්‍ය ඉංග්‍රීසි අක්ෂර වලින් තමයි සටහන් කරන්නේ. පේලි සංඛ්‍යාත්මක විදිහට. එතකොට අපි සාමාන්‍ය තීරු පේලියක් සම්බන්ධ වෙන තැන කියනවා කෝෂයක් කියලා. උදාහරණයක් විදිහට අපි පටන් ගන්නෙ හැම වෙලෙම තීරුවේ අපි කිව්වොත් B2 කියලා කියන්න පුළුවන් මේක. මෙතන අපිට name box එකේ දකින්න පුළුවන්. ඒතර මේක දිගටම ගියොත් පුතාලා ඇහුවොත් එහෙම කොච්චරක් දුර යන්න පුළුවන්ද කියලා ඔයගොල්ලෝ මෙහෙම ගිහිල්ලා බැලුවොත් පෙනේ. අපිට යන්න පුළුවන් Z වලට ගියොත් ඊට පස්සේ යනවා AAAB කියලා arrow. ඔයගොල්ලෝ control එකත් එක්ක දකුණු arrow එක press කරොත් මේක කෙරවලට යනවා. මගේ version එක කියන්න පුළුවන් පුතේ XFD වෙනකන්. ඒ කියන්නේ අක්ෂර 3ක් අපිට යන්න පුළුවන්. මුලට එන්න ඕන එක්ක home press කරන්න. එහෙම නැත්නම් මම control එකත් එක්ක left arrow එක press කරොත් ආයෙත් මම මුලට එනවා. පේලි වලට ගියොත් පුතාලට පේලිත් ගොඩාක් යන්න පුළුවන්. කෙලිම අවසානයකට ගියොත් මම control එකත් එක්ක down arrow එක press කරොත් පුතාලට පේනවා 1 million rows අපිට ඇතුල් කරන්න පුළුවන් ගොඩක් දත්ත ප්‍රමාණයක් මේකේ පුතාලට හිතා ගන්න බැරි තරම් දත්ත ප්‍රමාණයක් අපිට තැන්පත් කරන්න හැකියාව තියෙනවා මේ Excel spreadsheet එක. හොඳයි. එහෙනම් මතක තියාගන්න ඕනේ පළවෙනි කොටස් ටික තමයි අපි පැතුරුම් පතක් කියලා කිව්වහම මේකේ පේලි තීරු සහ පේලි තියෙනවා. තීරු සහ පේලි මුණ ගැහෙන තැන් අපි කෝෂ කියලා සටහන් කරගන්නවා. ඒතර මේ කෝෂ වලට තමයි විවිධ දත්ත දාන්නේ. අපි ඒක තමයි ඉදිරියට කතා කරන්න යන්නේ. ඒ දත්ත වර්ගයන් ගැන අපි ඉදිරියට කතා කරනවා මොනවද මේකේ තැන්පත් කරන්න පුළුවන් කියන්නේ. right. අපි එහෙනම් අපහු නෝට් එකට යමු. right. හොඳයි. එහෙනම් අපි මෘදුකාංග ගැන කතා කරොත් විද්‍යුත් පැතුරු මෘදුකාංග මොනවද කියලා අපි සටහන් කරගමු මුලින්ම. නම් ලියාගන්න පුතේ මුලින්ම විද්‍යුත් පැතුරු මෘදුකාංග. එහෙනම් මෙන්න මේ ආකාරයට අපිට තියෙන මෘදුකාංග මොනවද කියලා එක කතා කරන්නයි අපි යන්නේ. මේක යටතේ පුතේ අපි මෘදුකාංග කීපයක් කතා බහ කරනවා.
පළවෙනි එක තමයි Microsoft Excel කියලා කියන්නේ. ඒක තමයි අපි කතා කරන්නේ. ඒ ගොඩක් වෙලාවට අපි Windows මෙහෙයුම් පද්ධතිය යටතේ, හැබැයි අද වෙනකොට Linux Mac OS යටතේත් අපිට මේ Excel කියන වැඩසටහන පාවිච්චි කරන්න පුළුවන්. Android වලටත් මං හිතන්නේ මේකේ version එකක් ඇවිල්ලා තියෙනවා. අපිට ඕන එක තියෙනවා. right? එතකොට අපි සටහන් කරගන්න යමු මෙහෙම පැතුරුම්පත් යටතේ. එහෙනම් අපිට මුලින්ම එන්නේ Excel icon එක ගොඩක් වෙලාට මේ විදියට දකින්න පුළුවන්. ඊළඟට open source version ගත්තොත් පුතේ open source කියලා කියන්නේ free and open source. ඒ කියන්නේ අපිට හරි normally පාවිච්චි කරන්න පුළුවන් දෙකක් තමයි මේ open office සහ LibreOffice කියලා කියන්නේ. මේ දෙකේම තියෙන calc කියන එක. ඊට පස්සේ Mac operating system එක ගත්තොත් ඒකේ තියෙන numbers කියන එක. ඒතර මේවා තමයි අපි traditional software වෙලා තියෙන්නේ. හැබැයි අද වෙනකොට අපි කියනවා cloud computing. ඒ කියන්නේ install නොකර අපිට software පාවිච්චි කරන්න පුළුවන්. එතකොට Microsoft වල තියෙනවා 365 කියලා browser එකේ ඕගොල්ලන්ට දැන් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි මම අවසානයේදී දාලා තියෙන Google Sheet ගොඩක් ජනප්‍රියයි දැන් මේ වෙනකොට. මෙන්න මේ මෘදුකාංග තමයි පුතේ අපි සාමාන්‍යයෙන් විද්‍යුත් පැතුරුම්පත් මෘදුකාංග විදිහට පාවිච්චි කරන්නේ. මේ පැතුරු මෘදුකාංග ගැන ගත්තොත් මේක අපි කියන වාණිජමය සහ හිමිකම් ඇවරුණු මෘදුකාංග කියලා. මම හිතන්නේ අපි ඒකත් සටහන් කරගමු නේද? right? මේවට අපි කියන වාණිජමය Excel වල අපි ලියාගමු මෙතන. වාණි වාණිජමය සහ හිමිකම් ඇවරුණු කියලා තමයි පුතේ අපි කියන්නේ. right? මෘදුකාංග. ඒ කියන්නේ වාණිජමය කියන්නේ ඔයාලා මුදල් ගෙවන්න ඕනි සහ මේක close source කනකොට බලන්න බෑ මේකේ තියෙන කේතේ කොහොමද නිර්මාණය කරලා තියෙන්නේ කියලා. දැන් අපි open office ගත්තාම මේකට අපි කියනවා free and open source. ඒකට කියන්නේ විවෘත මේක අපි කියමු නිදහස් සහ විවෘත. අපි ඉංග්‍රීසියෙන් මේකට කියන පුතේ free and open source. හරි? එතකොට මේකට අපි කියනවා කලින් එකේ commercial මේකට අපි කියනවා commercial and proprietary. Let me check the spellings. So it should be proprietary software. So it's commercial and proprietary software. So similarly, අපි ගත්තොත් පොතේ open office ඒක නිදහස් විවෘතමයි. right? Numbers උත් නිදහස් සහ විවෘත. Google Sheet නම් නිදහස් හැබැයි විවෘත නම් නැහැ මම දන්න තරමින්. හොඳයි. ඒ ටික මට ඇත්තටම සටහන් කරන්න උවමනා වුණා.
රයිට් හොඳයි පුතේ අපි එහෙනම් ඉතුරු කොටසට යමු. අපි ඊළඟට කතා කරන්න යන්නේ පුතේ පොඩ්ඩක් මේවල ඉන්ටර්ෆේසස් ගැන. ඉන්ටර්ෆේසස් කිව්වහම පුතේ අපි දැනගන්න ඕන කීපයක් තියෙනවා. කොයි විදිහටද මේ ඉන්ටර්ෆේස් එක තියෙන්නේ කියන එක අපි දැන්ටම දල වශයෙන් කතා කරා එක සටහන් කරගන්න අවශ්‍ය නැහැ. රයිට්? සහ අපේ තියෙන ටැබ් වර්ග කීපයක් තියෙනවා. ටැබ් වර්ග කීපයක් තියෙනවා පුතේ අපිට මේක ගැන කතා කරමු. දල වශයෙන් කීපයක් පුතාලට පෙන්නන්න කොයි විදිහටද මේ අපි ටැබ් වර්ග පාවිච්චි කරන්න කියන එක. right? ඒතර ඉන්ටර්ෆේසස් ගත්තාම මුලින්ම ගත්තොත් සාමාන්‍ය Excel ෂීට් එකක් ගත්තාම අපිට තියෙන ප්‍රධාන වෙනස මම අර කලින් කිව්වා වගේ තීරු සහ පේලි වලින් සමන්විත සහ මේ කෝෂ තීරු පේලි සමන්විත තැන් කෝෂ විදිහට අපි දකිනවා. මේ කෝෂයට අදාළ නම කියන එක ඕගොල්ලන්ට දකින්න පුළුවන්. ඊට පස්සේ රිබනය ගත්තාම රිබනේ තියෙන විවිධ ටැබ් වර්ග එහෙම නැත්නම් මේ අවශ්‍ය විවිධ කටයුතු සඳහා අපි පාවිච්චි කරන ටැබ් වර්ග ගණනාවක් තියෙනවා. ඔතලට පේනවා මේ හෝම් ටැබ් එක ඉන්සර්ට් පේජ් ලේඅවුට් ෆෝමියුලාස් data review view කියලා තියෙනවා. මම එකෙන් තුනක් පුතේ මෙතන සටහන් කරලා තියෙනවා. පළවෙනි එක හෝම් ටැබ් එකේ සාමාන්‍ය අපි අර වර්ඩ් වලදී කතා කරා වගේම මේ අකුරු හැඩසව් කරන්න එහෙම නැත්නම් ෆෝමැට් කරන්න අවශ්‍ය විධානයන් තියෙනවා. ඊට පස්සේ අලයින්මන්ට් වලට අදාළව කෙල්ල කිරීමට අදාළව තියෙන විධාන තියෙනවා. ඊට අමතරව Excel වලටම තියෙන numbers සහ styles කොටසක් තියෙනවා. අපි බලමු මේවා ඉස්සරහට කොහොමද පාවිච්චි කරන්න කියලා. ඉතින් එහාට ගියාට පස්සේ illustrations charts මෙන්න මේ විදිහේ ඒවා අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට page layout එකේදී අපිට අවශ්‍ය පිටුව ප්‍රමාණ ඒ අවශ්‍ය කොටස් අපිට සටහන් කරන්න පුළුවන්. මේවා තමයි අපි ප්‍රධාන වශයෙන් Excel වලදී දකින්නේ. අපි වැදගත් මාතෘකාවක් කතා කරන්න යන්නේ පුතේ ඊළඟට ඒ කියන්නේ කෝෂ ලිපින කොහොමද නම් කරන්න කියන එක අපි දැනටමත් මේක කතා කරා. එහෙනම් අනුමාතෘකාවක් පුතේ අපි ලියාගමු කෝෂ ලිපින කියන එක. right? අනුමාතෘකාවක් ලියාගන්න කෝෂ ලිපින කියලා. කියන්නේ කෝෂ ලිපිනයක් කියලා කියන්නේ අපි දල වශයෙන් ගත්තොත් රූප සටහනක් ගත්තොත් ඒ කෝෂයට අදාළව අපිට ඒක නම් කරන්න හැකියාව තියෙනවා. දැන් උදාහරණයක් විදිහට මේ උදාහරණය ගත්තොත් D කියන තීරුවේ සහ 3 කියන පේලියේ මේ තියෙන කෝෂය ගත්තාම මේ කෝෂයේ නම අපි දකිනවා D3 කියලා. අන්න ඒ වගේ. එහෙනම් මගේ ප්‍රශ්නේ තමයි අපි කොහොමද කෝෂ ලිපිනයක් නම් කරන්න කියලා. එහෙනම් අපි කෝෂ ලිපිනයක් දක්වන්න අවශ්‍ය නම් අපි එතකොට ගන්න තීරුව සහ පේලිය. ඒ කියන්නේ කෝෂ ලිපිනයක් අපිට අවශ්‍ය නම් අපිට කරන්න ඕනේ තීරුව සහ පේලිය මුණ ගැහිලා පාවිච්චි කරන්න ඕනේ. ඉතින් අපි කිව්වොත් A1 කියලා ඒකේ අදහස A තීරුව සහ පළවෙනි පේලිය හමු වෙලා තමයි මේ කෝෂය නිර්මාණය වෙලා තියෙන්නේ. එහෙනම් මතක තියාගන්න මේක තමයි අපිට ප්‍රධාන වශයෙන් කතා කරන්න තියෙන්නේ. එතකොට තීරයක් සහ පේලියක් මුණ ගැහුණාම මේක අපි කියනවා කෝෂයක් කියලා. එතකොට දැන් උදාහරණ A1 කිව්වොත් A තීරුව සහ පේලිය. මේක වෙනස් වෙන්නේ නැහැ. කවදාවත් 1A වෙන්නේ A1 වෙන්නේ. හැම වෙලේම මුලින්ම එන්න ඕනේ තීරුව ඊළඟට එන්න ඕනේ පේලිය.
හොඳයි. අපි එහෙනම් දැන් බලමු කොහොමද කෝෂ දක්වන්නේ කියලා. මේ දක්වන ක්‍රම දෙකක් අපි කතා කරමු. හරි? දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අපිට එක ළඟ තියෙන කෝෂ කීපයක් තියෙනවා කියලා හිතමු. ඒකේ ඉඳන් A5 දක්වා. ඒ කියන්නේ A1, A2, A3, A4, A5. එහෙනම් මේකේ දක්වන්න පුළුවන් පළවෙනි ක්‍රමය තමයි අපිට කමා වලින් දාන්න පුළුවන්. වෙන වෙනම. එහෙම නැත්නම් අනිත් ක්‍රමය පුළුවන් එක ළඟ ආරම්භය සහ අවසානය දක්වලා. හරි? එහෙනම් ක්‍රම දෙක තමයි අපි ගාව කෝෂ පරාසයක් තියෙනවා නම් අපිට එක ක්‍රමයක් තමයි කමාස් වලින් වෙන් කරලා A1, A2, A3, A4, A5 මේ විදිහට අපිට වෙන වෙනම දක්වන්න පුළුවන්. හැබැයි අපි දන්නවා මේ ඔක්කොම එකට තියෙන්නේ කියලා. එහෙම එකට තියෙන අවස්ථාවක. ඒ කියන්නේ එක ළඟ කෝෂ තියෙනවා නම් පමණක් අපිට පුළුවන් ආරම්භය සහ අවසානය පමණක් දක්වන්න. ඒ කියන්නේ අපිට මෙතනදී කියන්න පුළුවන් ආරම්භයේ 1 අවසානයේ 5. හැබැයි මේකේ කමා වෙනකොට තියෙන කෝලන් එක. කෝලන් එකේ අදහස සිට කියන එක. ඒ කියන්නේ අපි දන්නවා මෙතනදී වෙන්නේ අපේ කෝෂ පරාසය ආරම්භ වෙනවා A1 වල ඉඳන් A5 දක්වා. A1 to A5. right. සටහන් කරගමු අපි එහෙම. හොඳයි. පොඩි උදාහරණයක් කරපුවොත් එහෙනම් මෙන්න මේක සටහන් කරගන්න පුතාලගේ පොතේ සටහන් කරගෙන මෙන්න මේ ටික මට දක්වලා පෙන්නන්න. හරි? පාට කරන්නයි ඕනේ. අපි හිතමු වර්ණ පහකින් right? පළවෙනි එකට අදාළව කෝෂ මොනවද? දෙවෙනි එකට අදාළව කෝෂ මොනවද? තුන්වෙනි එකට අදාළව මොනවද කෝෂ? හතරවෙනි එක. මෙන්න මේ විදිහට. බලමු තනියම උත්සාහ කරමු. මම උදව් කරන්න. right? පළවෙනි එක වෙන්නේ A1 A2. මම අපි පින් කලර් එකේ A1 A2 A5 A6. A1 මේක ඊට පස්සේ A2 මේ කොටස ඊට පස්සේ A5 ඊට පස්සේ A6 right ඊට පස්සේ එනවා පුතේ අපිට මේ වෙන වෙනම තිබ්බේ අපේ ඊළඟ එන්නේ C1 to E1 right බලමු C1 to E1 කොහොමද එන්නේ කියලා C1 කියන්නේ මෙතන C1 E1 right ඒ කියන්නේ මෙතන ඒ කියන්නේ අපි මේ ටික එන්න ඕනේ මාක් කරන්න මේ සෙල් රේන්ජ් එක තමයි එන්න ඕනේ දෙවෙනි එක. හරි? හරි? ඊට පස්සේ අපි ඊළඟ එකට ගියොත් තුන්වෙනි එක අපිට දීලා තියෙනවා C3 to F4. C3 to F4. right? C3 to F4 දීලා තියෙනවා. එහෙනම් අපි මේ ටික සටහන් කරගමු.
C3 F4 කියන ටික එනවා. ඊට පස්සේ අවසානයකට යමු. අපි අවසාන එක G2. G2 කියන්නේ වෙනම මේක විතරක්. comma H3I5. H3 in the I5. Can mean made. ඔන්න ඔය ටික එන්න ඕන. හරි පුතේ. එහෙනම් මං හිතන්නේ අපි අද දවසට කතා බහ කරා ක්විස් එක. මාවිනිදුව එහෙම වුණොත්